කෙරවලපිටිය යුගදනවි බලාගාරය පිළිබඳව ගිවිසුම මෙතෙක් පාර්ලිමේන්තුවට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරපු ඒ ගිවිසුමේ කරුණු පිළිබඳව තවත් සාකච්ඡා කරන්න. දැන් අපිට පේනවා මේ ගිවිසුම පිළිබඳව විවිධ මත පළ වෙමින් තියෙනවා. සමහර කැබිනට් ඇමතිවරුම කිව්වා අපි මේ ගිවිසුම දැක්කේ නැතුව කමක් නැහැ. මොකද 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දීලා අනුමත කරලා තියෙන නිසා අපිට මේව අත්සන් කරන්න පුළුවන් කියලා. අර රෑ 12යි 6ට තමයි මේක අත්සන් කරේ. මම දැක්ක ඊයේ කියනවා සමහර අය මේ ගිවිසුම ඕන කෙනෙකුට බලන්න පුළුවන් මේක රහසිගත එකක් නෙමෙයි. ඒකින්ද අපි මේ ගැන වැඩි හෙව්වේ නැහැ කියලා. නමුත් මේ වෙනකම් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ නැහැ. සමහර කැබිනට් අමාත්‍යවරු මේ ගිවිසුමේ පිටපත් ලබා ගත්තේ අනුර ශානායක සහෝදරයාගෙන් බව ඔබ කවුරුත් දැන් දන්නවා. ඒ වගේම නීතිපතිතුමා මේකට අනුමැතිය දීලා තියෙන නිසා මේකේ ප්‍රශ්නයක් නැහැ කියලා කියන ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරුත් අපි දැක්කා. නමුත් දැන් මේ අත්සන් කරලා තියෙන ගිවිසුම ඔබ දන්නවා මේ වෙනකොටමත් මේක අත්සන් කරලා තියෙන්නේ නිව් ප්‍රෝට්‍රස් එනර්ජි සමාගමත් එක්ක නෙමෙයි. මේක අත්සන් කරලා තියෙන්නේ ඇත්තටම NFE ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග්ස් කියන LLC කියන සමාගමක් එක්ක. එතන අපිට බරපතල ගැටලුවක් තියෙනවා. මේක මොන වංචාවක්ද මේ කරලා තියෙන්නේ. ඒකදී දැන් මේ වංචාව හෙළිදරව් කරගැනීමේදී ආරම්භයේදීම අපිට පේන කාරණා ගණනාවක් තියෙනවා. මූලිකවම ගිවිසුමක් අත්සන් කරනකොටම තියෙන අඩුපාඩු තියෙනවා මේකේ. මේකේ 35 වෙනි පිටුවට බැලුවොත් ඔබට පේනවා මේ තියෙන 35 වෙනි පිටුව. මේ 35 වෙනි පිටුවේ මේ ගිවිසුම අත්සන් කරන්නේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සුජිත් රුචික ආටිගල. මේ කියන්නේ අපි දන්න මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආටිගල මහත්තයා. හැබැයි ඒකට ඔහුගේ සාක්ෂිකරුවන් හැටියට අත්සන් කරන්නේ ෆර්ඩිනැන්ඩස් ඇඩ්වයිසර් මිනිස්ටර් ඔෆ් ෆයිනෑන්ස් මුදල් අමාත්‍යාංශයේ උපදේශකයෙක් හැටියට. මේ ෆර්ඩිනැන්ඩස් කියන්නේ කලින් විදුලි බල අමාත්‍යාංශයේ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයා. ඔහු මෑතකදී අපිට මාධ්‍යවලදී හමු වෙන්නේ ආයෙත් ඇවිල්ලා තියෙන්නේ විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා හැටියට. නමුත් ඔහු මෙහි ගිවිසුම අත්සන් කරන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයෙක් හැටියට. හැබැයි ඔහු මුදල් අමාත්‍යාංශ උපදේශකවරයෙක් හැටියට පත්වීමක් ලැබලා තියෙනවද නැද්ද කියලා අපි කවුරුත් දන්නේ නැහැ. අපි දන්නේ ඔහු විදුලි බල මණ්ඩලයේ සභාපති වුණා කියලා. එතකොට දැන් ඒක ප්‍රශ්නයක්. ඊළඟට ප්‍රශ්නේ තමයි ඩැනියෙල් ක්‍රිස්ටෝෆර් නයිට් කියන පුද්ගලයා තමයි NFE ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග්ස් කියන මේ ගිවිසුමට සම්බන්ධ අනිත් පාර්ශවයට අත්සන් කළා තියෙන්නේ. එයාගේ සාක්ෂිකරුව හැටියට අත්සන් කරන්නේ මේ ඇඩ්වයිසර් මිනිස්ට්‍රි ඔෆ් ෆිනෑන්ස්. ඒ කියන්නේ අර ඇමරිකානු කම්පැනිය. අපි හිතමු මේක ඇමරිකානු කම්පැනියක් කියලා. ඒතර ඇමරිකානු කම්පැනියේ සාක්ෂිකරුවත් ශ්‍රී ලංකා රජයේ සාක්ෂිකරුවමයි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආටිගල මහත්තයා අත්සන් කරනකොට ඇමරිකාවේ කම්පැනිය වෙනුවෙනුත් සාක්ෂිකරුවම ශ්‍රී ලංකා රජයේ සාක්ෂිකරුවා. එහෙම වෙන්න පුළුවන්ද කිවිසුමක? අපි කසාදයක් බඳිනකොට මනමාලයයි පැත්තේ සාක්ෂිකාරයාම මනමාලිගේ පැත්තේ සාක්ෂිකාරයා වුණා වගේ වැඩක් තමයි මේක. එහෙම තමයි වෙලා තියෙන්නේ. මනමාලයාගේ සාක්ෂිකාරයම මනමාලිගේ සාක්ෂිකාරයා වගේ. මේ කිවිසුමේ ශ්‍රී ලංකා රජයේ සාක්ෂිකාරයා ෆර්ඩිනැන්ඩස් මහත්තයා. හැබැයි ඇමරිකානු කම්පැනියේ සාක්ෂිකාරයා ෆර්ඩිනැන්ඩස් මහත්තයා. මොකද මේක ශ්‍රී ලංකාවේ කම්පැනියක් නෙමෙයිනේ. පවර් එනර්ජි අපි ගන්න යන්නේ ඇමරිකාවේ. ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා ආයි දෙවෙනි සාක්ෂිකාරිය. ඒ කියන්නේ ඇමරිකාවේ NFE කම්පැනියේ සාක්ෂිකාරිය නිමල්කා මොරහෙල. නිමල්කා මොරහෙල. එයා තනතුර දාලා තියෙන්නේ ප්‍රොජෙක්ට් කෝඩිනේටර් කියලා. අපි මේ නිමල්කා මොරහෙල ගැනත් හොයලා බැලුවා. එයා කලින් වැඩ කරලා තියෙන්නේ ටුවරිස්ට් බෝඩ් එකේ. ඒ ටුවරිස්ට් බෝඩ් එකේ ප්‍රොජෙක්ට් වල එයා ඉඳලා තියෙනවා. හැබැයි යා මේ පවර් ඇන්ඩ් එනර්ජි ටුවරිස්ට් මේ ප්‍රොජෙක්ට් වල ඉඳලා කියලා අපි දන්නේ නැහැ. එයා NFE කම්පැනියේ මේ පෝර්ට්‍රස් කම්පැනි හරි නියෝජිතයෙක්ද කියලා අපි දන්නේ නැහැ. එයා ඒකේ ප්‍රොජෙක්ට් කෝඩිනේටර් කෙනෙක් කියලා අපි දන්නේ නැහැ. අපි දන්නේ නැහැ. දැන් මම මේ කිව්වට පස්සේ පත්වීම් ලිපියක් හදලා දන්නෙත් නැහැ. හැබැයි අපිට නම් හිතෙන්නේ මේ අර රෑ 12යි 6ට තමයි මේක අත්සන් කරේ. එතකොට මෙයා මේ නිමල්කා මෙතන හිටියේ
සමහර විට මේ ක්‍රිස්ටෝපර් නයිට් එයාපෝට් එකට යන්න ආපු කෙනෙක් හිටියට දන්නෙත් නැහැ. කොහමද නිමල්කා මොරහෙලත් අස්සම් කරලා තියෙන්නේ ඇමරිකාවේ කම්පැනි වෙනුවෙන්. ඒතර ඇමරිකාවේ කම්පැනි වෙනුවෙන් තමයි සාක්ෂිකාරයෝ දෙන්නෙක් ශ්‍රී ලංකාවේ කට්ටිය අස්සම් කරලා තියෙන්නේ. මෙහෙම තමයි මේ කිවිසුම. මේ කිවිසුම පටන් මේ ශ්‍රී ලංකාවට අනාගතයට මේ විදුලි බල ශක්තිය සැපයීමට ශ්‍රී ලංකාවේ රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් වෙනුවෙන් කිවිසුමක් අත්සන් කරන හැටි. දෙපැත්තෙම සාක්ෂිකාරය එක්කෙනා වෙනකොට ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ මේ ක්‍රිස්ටෝපර් නයිට් කියන්නේ කවුද? එයාගේ තනතුර මොකක්ද? එයා මේ නිව් ප්‍රෝට්‍රස් එනර්ජි සමාගමේ කවුද? මොකද මේ වගේ විශාල බරපතල කිවිසුමක් අත්සන් කරනකොට අපේ ශ්‍රී ලංකා රජයේ කැබිනට් මණ්ඩලයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහත්තයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු අනුමැතිය ගත්ත රටට බල ශක්තිය ගේන අලුත් බල ශක්තිය. අපි දන්නේ නැති එකක් ඒක. රට ජනතාව දන්නේ නැති එකක්. පෝර වගේ තමයි. අලුත් පෝරක් හඳුනා දෙනවා වගේ තමයි දැන් LNG හඳුනා දෙනකොට. ඒක ගේන ඇමරිකානු සමාගමෙන් එන්න එපයි ලොක්ෙක්ම. ඒ තරම් පහළට දාලා තමයි මේක අස්සම් කළා තියෙන්නේ. ඒක නිසා මේක බරපතල සැකයක් බවටපත් වෙච්ච කිවිසුමක්. ඒක අපි ප්‍රධාන වශයෙන්ම මේ රටේ ජනතාවට පැහැදිලි කර ගන්න ඕන මේ කිවිසුම ගැන දැන් කියන්න ඕන හරියට ඇත්ත කරුණ. දෙපාර්ශ්වයටම එක්කෙනා සාක්ෂිකාරයෙක් වෙන්නේ කොහොමද? ෆර්ඩිනැන්ඩස් හිටපු මුදල් අමාත්‍යාංශයේ ලේකම්. දැන් විදුලි බල මණ්ඩලයේ සභාපති ලු. එයා මුදල් අමාත්‍යාංශයේ උපදේශකයෙක්ද? එයාට බලයක් තියෙන්නේ කොහොමද අත්සන් කරන්නේ? ඊළඟ ප්‍රශ්නේ. දැන් මේකේ තියෙන්නේ කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් දුන්න නම් දීලා තියෙන්නේ මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා සතු අයිතියෙන් 40%ක්. ඔහුගෙන් 40%ක් මේ කිවිසුමට ගන්න කියලා. හැබැයි මේ කිවිසුමේ අනුව අපිට පේනවා මේ තියෙන්නේ කොටස් පිළිබඳ තත්ත්වය මේ සමාගමේ මේ කියන වෙස්කෝ පවර් සමාගමේ කොටස් පිළිබඳ ලැයිස්තුව shareholders in the company කියලා තියෙනවා. shareholdersලා ඉන්නවා 4 දෙනෙක්. ලංකා ඉලෙක්ට්‍රිසිටි කම්පැනි ලෙකෝ monetary board acting on behalf of the employee provident fund. ඒ කියන්නේ මහා බැංකුවේ මුදල් මණ්ඩලය ඉන්නවා කවුරු වෙනුවෙන්ද? EPF එක වෙනුවෙන්. EPF එකට කොටස් තියෙනවා මිලියන 29ක්. ඒ කියන්නේ 127ක්. ලක්දනවි ලිමිටඩ් ඒකට තියෙනවා මිලියන 5ක් කොටස්. ඊට පස්සේ තියෙන මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට එයා තමයි ඉන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් acting on behalf of the government of Sri Lanka. ඒකට තියෙනවා 50ක් කොටස් මිලියන 55ක්. ඒතකොට දැන් මේ කිවිසුම කැබිනට් මණ්ඩලයෙන් දීපු අනුමැතිය අනුව ක්‍රියාත්මක වෙනවා නම් මෙන්න මේ අටම තියෙන මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට මේ කිවිසුම අත්සන් කරන්න පුළුවන් මේ 50ට විතරයි. එතකොට 50න් 140කට තමයි යන්න පුළුවන්. නමුත් මේ කිවිසුම අත්සන් කළා තියෙන්නේ මුළු 100%ෙන්ම මේ අනිකුත් ආයතනවල කොටස් වලිනුත් 140ක් ගන්න. මුළු කොටස් වලින්ම. ඒ කියන්නේ කොටස් මිලියන 111ක් 110ක් තියෙනවා. ඒ කොටස් මිලියන 110න් 130ක් තමයි අත්සන් කළා තියෙන්නේ. පළවෙනි කොටසේදී ෆස්ට් ස්ටේජ්. පළවෙනි කොටසේ කොටස් දීලා තියෙන්නේ කොහමද? මේ තියෙන්නේ ස්ටේජ් 1 shares 11 වෙනි පිටුවේ තියෙනවා. 33 million GOSL shares amounting to 30% කියලා තියෙනවා. ඒ කියන්නේ මුළු කොටස් වලින් මිලියන 110න් 130ක් ගණන් හැදුවම තමයි මිලියන 33ක් එන්නේ. මේක බරපතල තත්ත්වය තමයි මොවුන් එතකොට මේ ලෙකෝ එකේ කොටසුත් අරන් තියනවා. EPF එකේ කොටසුත් අරන් තියනවා. මේ කිවිසුම අනුව. හැබැයි කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සතු කොටස් වලින් 140ක් ගන්න විතරයි. හැබැයි අරන් තියනවා මුළු සමාගමේම කොටස් වලින්. ඒ කියන්නේ ලෙකෝ එකට අයිති, අර්ථ සාධක අරමුදලට අයිති, ලක්දනවියකට අයිති කොටසුත් ඇතුල් කරලා මුළු කොටස් වලින් 150ක් 140ක් පළවෙනි පියවරේදී. දැන් අපි අහනවා EPF එකේ කොටස් ගන්න මහා බැංකුවේ මුදල් මණ්ඩලයක් අවසරය දීලා තියෙනවද? කො මුදල් මණ්ඩලයේ අවසරය මේකට අමුල්ලා තියෙනවා කොහේ හරි. මේ කිවිසුම හොර කිවිසුමක් තමයි.
මේකේ නිව් ප්‍රෝටස් එනර්ජි එකත් එක්ක ගහලා නැහැ. අපි හිතමු මේ ගහලා තියෙන සමාගමත් එක්ක ගිවිසුම ගහන්න හරි මහා බැංකුවේ මුදල් මණ්ඩලයේ දීපු අවසරේකෝ මොකද මහා බැංකුවට අයිති අර්ථසාධක අරමුදල. මහා අර්ථසාධක අරමුදල කියන්නේ මේ රටේ හැම කම්කරුවෙක්ගේම අරමුදල. ඒකේ කොටස් ඇමරිකාවට විකුණන්න හරි හොර සමාගමකට විකුණන්න අපේ රටේ අර්ථසාධක සමාජික අවසරයක් දීලා නැහැ. මුදල් මණ්ඩලයේ අවසරයක් දීලා නැහැ. ඒක බරපතලයි. ඒක බරපතලයි. ඒ නිසා අපි දැනගන්න කැමතියි. දැන් කියන්න ඕන බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා අර්ථසාධක අරමුදලේ කොටස් මේ රටේ මහ ජනතාවගේ කොටස් මේ හොර කම්පැනියට දෙන්න කවුද අවසර දුන්නේ කියලා. ඒක තමයි බරපතල ප්‍රශ්නේ. මොකද ඊළඟට ප්‍රශ්නේ තියෙනවා මේ සමාගම ඒක තියෙන 39 වෙනි පිටුවේ මේ ගිවිසුමේ. මේ ගිවිසුම අනුව ඒගොල්ලෝ අස්තන් කළ තියෙන ගිවිසුම අනුව මේ කොටස් විකිණීමෙන් අධ්‍යක්ෂකවරු 4 දෙනෙක් පත් කරන්න ඕන කියලා. මේ සමාගමට. ඒ කියන්නේ දැන් ඉන්න අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉවත් කරලා කම්පැනි රෙජිස්ට්‍රාර්ට යවන්න ඕන අලුතින් අධ්‍යක්ෂකවරු 4 දෙනෙක් පත් කරලා. ඒතර ප්‍රශ්නේ තියෙන්නේ 4 දෙනා පත් කරනකොට දැනට මේ සමාගමේ අධ්‍යක්ෂකවරු 7 දෙනා ඉන්නේ. ඒතර 140ට මේගොල්ලෝ ඉල්ලනවා 4 දෙනෙක්. 7න් 4ක් ඉල්ලනවා. මේ කිවිසුම අනුව එකඟ වෙලා තියෙනවා ලංකාවේ රජය. ආටිකල මහත්තයලා එකඟ වෙලා තියෙනවා අධ්‍යක්ෂකවරු 7 දෙනාගෙන් 4 දෙනෙක් පත් කරන්න. ඒ බහුතර අධ්‍යක්ෂක මණ්ඩලය එතනට යනවා. තීන්දුව తీරන ගන්න ඒගොල්ලෝ. මොකද 140 මේගොල්ලෝ හදාගෙන තියෙන ඒගොල්ලන්ට ඕන විදියට. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු සංදේශයට ඕනුව නෙමෙයි. ඒතර අධ්‍යක්ෂකවරු 4 දෙනෙක් පත් කරා මේගොල්ලන්ට බහුතරේ තීන්දුව తీරන ගන්නේ මේ කොටස් ටික විකුණනවද නැද්ද? ඊළඟට මේ කම්පැනිට මොකද කරන්න කියලා තීන්දුව తీරන ගන්නේ කවුද? ඒ 4 දෙනා බහුතරේ වෙලා. ඒතර අපි අහන අර්ථසාධක අරමුදලේ සමාජිකයෙක් නැද්ද? අර්ථසාධක අරමුදලේ කොටසුත් ඊළඟට මොකද කරන්න කියලා තීරණය ගන්න ඒගොල්ලෝ. ප්‍රශ්නේ බරපතල ඉතින්. අර්ථසාධක අරමුදලට බලපෑම් ගන්න පුළුවන් විදිහට තමයි මේ අධ්‍යක්ෂකවරු හදාගෙන තියෙන්නේ. 7න් 4ක් ඒගොල්ලෝ ඉල්ලන්නේ කොහොමද? අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරන්න ඒගොල්ලෝ අවශ්‍යතාවය හදාගෙන තියෙනවා. මේ පළවෙනි අධියරේම මේ අපි දැන් කතා කරන්නේ ගෑස් සැපීම ගැන නෙමෙයි. ගෑස් සැපීම වෙනම කතා. ඒක අපි වෙනම කතා කරමු. දැන් මේ ගිවිසුමේ තියෙන අඩුපාඩු. අපි අහන නීතිපති ලංකාවේ දැන් බැසිල් රාජපක්ෂ මහත්තයා මේ පෙරේද කැබිනට් මණ්ඩලයට මේ කරපු පාපෝච්චාරණ සංදේශයේ ඉදිරිපත් කරනවා. මේ වාතාවරණය යටතේ නීතිපතිවරයාගේ අවශ්‍ය අදාළ අනුමැතින් ලැබීමෙන් අනතුරුව භාණ්ඩාගාරයේ ලේකම් විසින් 2021 සැප්තැම්බර් 17 වෙනි දින ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නිව් ප්‍රෝටස් එනර්ජි ලිමිටඩ් සමග කොටස් මිලදී ගැනීමේ හා විකිණීමේ ගිවිසුමට අත්සන් තබන ලදී කියලා. තාම කියන්නේ නිව් ප්‍රෝටස් කියලා. මේක නිව් ප්‍රෝටස් නෙමෙයි. මේක ශ්‍රී ලංකා හෝල්ඩින් කියලා ගහගත් එකක්. ඉතින් අපි අහන්න ඕනේ දැන් නීතිපතිගේ අනුමැතිය කොහොමද හම්බුනේ මේකට? මුදල් මණ්ඩලයේ මහා බැංකුවේ මුදල් මණ්ඩලයේ ලියුමක් බැලුවද නීතිපති? දැන් එහෙනම් මේ ගිවිසුමේ තියෙන්න ඕන නීතිපතිගේ අනුමැතිය. අපි දන්නවා සාමාන්‍යයෙන් ගිවිසුමක් නීතිපතිවරයා අනුමත කරනකොට ඒක නීතිපති දෙපාර්තමේන්තුවට යවන්න ඕන. ඊට පස්සේ නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඒකට අංකයක් දෙන්න ඕන. ෆයිල් එකක් අරින්න ඕන. නීතිපතිගේ නිලධාරියෙක් වෙනුවෙන් කටයුතු කරන්න ඕන. ගිවිසුමේ අවස්ථානුකූලව ඇති වෙන වෙනස්කම් සාධාරණීකරණය කරන ලේඛන තියෙන්න ඕන. මේකේ නීතිපතිගේ මුකුත් නැහැ. නීතිපතිගෙන් හම්බුනායි කියන නිර්දේශ මේ ගිවිසුමේ නැහැ. එනේව තියෙන්න ඕන. මේකේ තියෙන්න ඕන අනිකුත් ආයතන වලින් ලැබිච්ච අපිට පේන මේකේ අවසාන ඇමුණුම් වල තියෙනවා. අන්න අර ක්‍රිස්ටෝපර් පත් කරලා යන පවර් ඔෆ් ඇටර්නි එක තියෙනවා. රජයේ තාක්ෂේරුකාර දෙපාර්තමේන්තුවෙන් මේකේ ෂෙයාර්ස් වැලියුේෂන් එකක් කරපු තාක්ෂේරු කරන එකේ ලිපියක් තියෙනවා. කො නීතිපතිගේ නිර්දේශ. මේ තියෙන ශ්‍රී ලංකා තාක්ෂේරු දෙපාර්තමේන්තුවේ නිර්දේශ. එහෙම තියෙනවා නම් නීතිපතිගේ නිර්දේශයක් තියෙන්න එපා. නීතිපතිතුමා අපට හම්බේ අධිකරණයේදී. මොකද අපි මේ වෙනුවෙන් නඩුවක් දාලා තියෙනවා. නඩුවේදීත් අපි ගැන කතා කරමු. හැබැයි දැනට මේ රටේ ජනතාව දැනගන්න ඕන නීතිපතිගේ නිර්දේශ මේකේ තියෙනමයි කියලා කිව්වට මේ ගිවිසුමේ නෑ කියලා.
ඇෆ්ලියේට් කෙනෙක් කියන්නේ controlling power එක. මේක මෙහෙයවීමේ බලය control means ownership directly or indirectly of more than 50% of shares or voting right in the legal entity. එතන 50ක් කතාවක් තියෙනවා. මේ ඇෆ්ලියේට් කියන අනුබද්ධ අයට 50ක අයිතියක් තියෙන්න ඕන කියලා කියනවා. හැබැයි අපි දන්න මේ කොටස් කිව්සම ගිහිලා තියෙන 40%ට. ඊටු 10% කොහෙන්ද හොයාගන්න බලාගෙන ඉන්නේ. අපි අවධාරණය කරනවා තව මේකේ කොටස් මිලදී ගන්න බලාගෙන තමයි මේ කිව්සම ගහලා තියෙන්නේ. ඊටු 10%ත් හදා ගන්න තමයි බලාගෙන තියෙන්නේ. ඇෆ්ලියේට් වෙන්න පුළුවන් ඇත්ත නිව් ප්‍රෝටස්ලා. දැන් මේ කිව්සම ගහන්න විතරක් හදාගත්ත කම්පැනිය තමයි මේ ශ්‍රී ලංකා කෑල්ල දාගත්ත දෙලවරාවල ලියාපදිංචි කරපු සමාගම ඇමරිකාවේ. හැබැයි නිව් ප්‍රෝටස් ඉන්නේ නිව්යෝක් වල. මේ දෙලවරාවල ලියාපදිංචි කරපු සමාගම තමයි NFP ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් කියන එක. එතකොට තුන්වෙනියෙක් ඉන්න මේකේ. ශ්‍රී ලංකා රජය ආටිකල මහත්තයා ක්‍රිස්ටෝපර් නයිට් මේ ශ්‍රී ලංකා හෝල්ඩින්ස් එක වෙනුවෙන් අත්සන් කරපු කෙනා ඇෆ්ලියේටඩ් ලා ඉන්නවා. අපි දන්නේ නැහැ. අපිට දැනගන්න ඕන ඇෆ්ලියේටඩ් ලා කවුද කියලා. ඒගොල්ලෝ 50ක් ගන්න යනවා. 50ක් ගන්නේ කොහෙන්ද කියලා අපි දන්නේ නැහැ. අපිට සැකේ තියෙන අර්ථ සාධක අරමුදල ගැන. අර්ථ සාධක අරමුදලේ ඊටු 127ක් මේකේ තියෙනවා. දැනටත් හොරා කාලා තියෙන මේකෙන් අර්ථ සාධක අරමුදලේ කොටස්. ඊටු ටික ගහන්න පුළුවන් මේගොල්ලෝ. ඒක තමයි ඇෆ්ලියේටඩ් කියන එක දාගෙන තියෙන අනුබද්ධ කරලා තියෙන. ඊළඟට මේකේ නීති අනුකූලභාවය. මේක පාර්ලිමේන්තුවට ගේන්නේ නැත්තේ ඇයි? මේක කැබිනට් මණ්ඩලයට හැංගුවේ ඇයි? එය හංගපු හේතු හොයාගන්න ඕන. මේ තියෙන්නේ අපේ ආණ්ඩුක ව්‍යවස්ථාව. අපේ ආණ්ඩුක ව්‍යවස්ථාව 157 වෙනි වගන්තියේ තියෙන්නේ අන්තර්ජාතික ගිවිසුම් හා සම්මුති. මේක කියන්නේ මොකද්ද? ශ්‍රී ලංකා රජයේ නීති යටතේ සංස්ථාගත කරන නැතහොත් සංස්ථාපනය කරන සංස්ථාවල සමාගම් වල හෝ වෙනත් සංගම් වල ශ්‍රී ලංකාව තුන ආයෝජන වඩාලීම හෝ ආරක්ෂා කිරීම සඳහා ඇති කරගත් යම් ගිවිසුමක් හෝ සම්මුතියක් ජාතික ආර්ථිකයේ වර්ධනයට අත්‍යවශ්‍ය වන්නක් බව මුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් මන්ත්‍රීවරයන් සංඛ්‍යාවෙන් 3/2කට අඩු සංඛ්‍යාවක් විසින් පක්ෂව ඡන්දයේදී සම්මත කරනු ලබන යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබුව අවස්ථාවක මෙහෙම එකක් මේකේ කළා නැහැ. මේ ගිවිසුමට අදාළව. ඒ ගිවිසුමට හෝ සම්මුතියට ශ්‍රී ලංකාව තුල නීතියේ බලපෑම ඇති අතර රාජ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම පිණිස හැර ඒ ගිවිසුමේ හෝ සම්මුති විධිවිධාන කඩ කරන කිසිම ලිඛිත නීතියක් පැනවීමක් හෝ සෑදීමද විධායකයෝ හෝ පරිපාලන ක්‍රියාවක් කිරීමද නොකළ යුත්තේ කියලා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකා රටේ ආර්ථිකයේ සංවර්ධනය වෙනුවෙන් යම් ගිවිසුමක් පාර්ලිමේන්තුවේ 3/2න් අනුමත කළා ඇතනම් ඒකට බලපාන විදියට නීති රීති හදන්න බෑ කියලා. මේකෙන් කරන්නේ එහෙම ගිවිසුම් අනුමත කරන්න ඕන කියලා කියන්නේ. හැබැයි මේක එහෙම ගෙනල්ලා නැහැ. ඉතින් ගෙනාපු නැති එකට 3/2ක් අදාළ වෙන්නෙත් නැහැ කියලා කියන්න පුළුවන්. ඒතකොට වෙන්නේ මොකද්ද? මේ ගිවිසුම ලංකාවේ නීතියට අදාළ වෙන්නේ නැහැ. මේ ගහලා තියෙන ගිවිසුම ලංකාවේ නීතියේ රැකවරණයක් නැහැ. හැබැයි මේ ගිවිසුමෙන් ආවරණය කරන්න ඕන ජාත්‍යන්තර නීති ඔක්කොම. මේ ලංකාවේ ජාතික ආර්ථිකයට බලපාන ගිවිසුමක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කළා නැහැ. නැති නිසා ලංකාවේ නීතියෙන් බලපෑමක් නැහැ. හැබැයි මේ ගිවිසුමේ මේ කියලා ගිවිසුමේ තියෙනවා මේක අදාළ වෙන තැන්. මේක එක තැනක කියනවා මේකට අදාළ වෙන එංගලන්ත නීතිය. තව තැනක කියන මේකේ බේරුම් කරණයක් යන්න ගියොත් එම යම් ගැටලුවක් සම්බන්ධයෙන් බේරුම් කරන ස්ථානයේ සිංගප්පූරුව. ඒ වගේම මේකට අදාළව කියනවා මේ ගිවිසුමේ වෙළඳ කොන්දේසිය වලට බලපාන එක්සත් ජාතිකයේ වෙළඳ කොන්දේසි කොමිසමේ දේවල් ඒවා ඔක්කොම අදාළ කරලා තියෙනවා. හැබැයි ශ්‍රී ලංකාවේ නීතිය අදාළ කරන්නේ නැහැ. ඇයි? හොරකම් කරන නිසා. හොරහිත තියෙන නිසා. මේක හරිනම් කරන්න ඕන. මෙතන මේ 157 ආණ්ඩුක ව්‍යවස්ථාවට ගේන්න ඕන. මේ ගිවිසුම 157 වගන්තියට අනුකූලව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරා නම් 3/2 ඡන්දයෙන් සම්මත වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි එතකොට ශ්‍රී ලංකාවේ රැකවරණය මේකට තියෙනවා. මේ අපේ රටට මේ ගිවිසුමෙන් අගතියක් වෙනවා නම් ශ්‍රී ලංකාවේ රජයට
වෙනුවෙන් ශ්‍රී ලංකාවේ නීතියට බැඳෙනවා. ශ්‍රී ලංකාවේ නීතියෙන් මේක ගලවලා තියෙන්නේ. මේක හයි කරලා තියෙන සිංගප්පූරුවේ ආබිට්‍රේෂන් එකට. මේක හයි කරලා තියෙන එංගලන්තයේ ඒ නීති රීතිය යටතට. ඒ කියන්නේ මොකද්ද? ඒ කම්පැනි වැඩි හරියට කරගෙන තියෙනවා. අපේ කට්ටිය ශ්‍රී ලංකාවේ නීතියෙන් මේක අයින් කරලා තියෙනවා. බරපතල ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ නීතියෙන් විතරක් නෙමෙයි. මේක අස්සම් කරේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාණ්ඩාගාරේ ලේකම් ආටිකල මහත්තයා. මේ විකුණන්න හදන්නේ අපේ රටේ බලශක්තිය සම්බන්ධ අයිතිය. හැබැයි මේ කිවිසුමේම 45 වෙනි පිටුවේ සඳහන් කරනවා sellers warranty කියන කොටසේ seller capacity. ඒ කියන්නේ seller කියන්නේ කවුද? අපි. ශ්‍රී ලංකා රජයේ කොටස් ටික. මහා භාණ්ඩාගාරයේ සතු කොටස් ටික. හැබැයි දැන් නම් අර්ථ සාධක අරමුදෙත් කොටස් ටික. මේක හයි කරලා තියෙන අර්ථ සාධක අරමුදලත්. ලෙකෝ එකේ කොටස් ටික. ඒක හයි කරලා කියනවා seller capacity යටතේ the agreement constitute a private and commercial act of the seller. ඒ අර්ථ කියනවා this agreement and its execution and performance by GOSL constitute a private and commercial act of GOSL. වැදගත් දේ at not a public or government act. ඒ කියන්නේ මොකද? මේක අදාළ කරන්නේ ලංකාවේදී පෞද්ගලික හා වාණිජ නීතියට විතරයි. හැබැයි අස්සම් ගන්නනේ මහා භාණ්ඩාගාර ලේකම්. මේකෙන් යන්නේ ශ්‍රී ලංකාවේ බලශක්තිය පිළිබඳ. මේ දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ තියෙන්නේ ගෑස් සප්ලයි කරන්න ගබඩාව හදන එක, පාවෙන ගබඩාව හදන එක. දෙවෙනි කොටසේ තියෙනවා පයිප්ලයින් හදන එක. දෙවෙනි කොටසේ තියෙනවා ගෑස් සප්ලයි කරන එක. මේ ඔක්කොම ටික මේ පළවෙනි කොටසට තමයි මේක අස්සම් කරලා තියෙන්නේ. හැබැයි දෙවෙනි කොටසත් ඇතුල් කරගෙන තියෙන්නේ. කවදා හරි මේ කම්පැනියට කියන්න පුළුවන් දෙවෙනි කොටසට අමුතුවෙන් කිවිසුමක් ඕනේ නැහැ. අපි ඒකත් මේකම අස්සම් කරා කියලා. හැබැයි ඔක්කොම එතකොට ශ්‍රී ලංකාවේ නීතියේ ව්‍යවස්ථාවෙන් පිට තියෙන්නේ. විකුණුම්කරුගේ කැපැසිටි එක තියෙන්නේ පෞද්ගලික නීතියට විතරයි. බරපතල නැද්ද? අපි මේ රටේ ජනතාවගෙන් අහන්නේ මේවා කාටද මෙහෙම ලියලා දීලා තියෙන්නේ? ගෙරිහන් කඩක් හදාගන්න ඉඩගත්ත පෘතුගීසි වගේ තමයි අද මේ LNG ගෙවිසුමට එන්නේ. හැබැයි වැඩේ තියෙන්නේ මේකේ ගෙරිහන් කඩ හදන්නේ අපේ රටේ උන්. මේකේ ගෙරිහන් කඩ හදන්නේ අරගොල්ලෝ නෙමෙයි. ඒගොල්ලෝ වෙනුවෙන් මේ අපේ රටේ බලශක්තිය කෙරවල පිටියේ කොටස යුගදනබි බලාගාරයේ අයිතිය අර ගෙරිහම් කඩේ වගේ තීරු වලට ගලවලා හදන්නේ අපේ කට්ටිය. ඉතින් සමහර කැබිනට් මණ්ඩලයේ ඉන්න ඇමතිවරු කියනවා මේක ගිය සතියේ බාත් දැක්කලු කියවලු වැදගත් නැති නිසා පොඩ්ඩක් පැත්තකින් දාලා තිබ්බලු. සමහරුයි කියනවා අපිට කොහොමද ජනමතය හම්බෙලා තියෙන්නේ ඕන දෙයක් කරන්න ඒකින්ද ප්‍රශ්නයක් නැහැලු. මේක අහන්න ඕනද අපේ රටේ ජනතාව? මේ ඇමතිවරු කියන්නේ අහන්න ඕනද අපේ රටේ ජනතාව? අපි අහන්නේ ඒකයි. මේගොල්ලෝ පෘතුගීසි කාලේ හිටියනම් අර ගෙරිහන් කඩත් සාධාරණීකරණය කරනවා. මේ අද මේ ඇමතිවරු එදා පරං ගේන කාලේ හිටියනම් ගෙරිහන් කඩේලා ගන්න එකත් අනුමත කරනවා. එදා ඉතිහාසෙ වෙච්ච දේම තමයි අද ලංකාවේ වෙන්නේ. මේක මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන.